පසළොස්වක පෝදා මේ පින්බර දිනේ ශාන්ත සුන්දර උතුම් පුදබිමක සිටයි සියත ටීවී අමාවැස්ස සජීව විකාශය ඔබ වෙත ගෙනෙන්නේ. හේයන්තුඩුව පුරාණ මහා විහාරස්ථානය මහනුවර යුගයේ දක්වා දිවෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට උරුමකම් කියන මේ මහා පුදබිම දෙවන රාජසිංහ නිරිඳුන් විසින් පෘතුගීසින් කෙරෙහිව සටන් වැදීම සඳහා මේ භූමියට එදා 20000ක පමණ සේනාවක් රැගෙන පැමිණි සමයේ ඒ හේවායන්ට වැළඳුණු රෝගයක් සංසිඳ වීම උදෙසා බාරහාර වීමක් මේ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අභයස සිදු කරලා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වූයින් පසුව බාරය ඔප්පු කිරීමක් විදියට ඓතිහාසික හේයන්තුඩුව පුරාණ මහා විහාරය දෙවන රාජසිංහ නිරිඳුන් විසින් ඉදිකළ බව කියවෙනවා. මහනුවර යුගයේ විහාර කර්මාන්තයේහි පවතින අනන්‍යතාවද නව නිර්මාණශීලී ධර්ම සංනිවේදන මනවින් සිදු කරන නිමැවුම්ද මේ විහාරස්ථානය රමණීය පුදබිමක් බවට පත් කර තිබෙනවා. එයින් විශේෂයි රජමාවත ලෙන්පියස සිරිලක රාජාවලියේ සියලුම නරපතීන්ගේ මූර්ති මෙහිදී අපට දැක ගන්නට ලැබෙනවා. අධ්‍යාපනික වටිනාකමක්ද සහිතව තවමත් ඉදිවෙමින් පවතින රජවරුන්ගේ මේ මූර්ති කුරුණෑගල යුගය දක්වා මේ වන විට නිමවල තිබෙනවා. දෙමහල් ඊටාම විචිත්‍රවත් විහාර මන්දිරය ස්වභාවික පොළොවෙහි පිහිට වූ අටවිසි බෝධීන් වහන්සේලා මේ ආදී වශයෙන් ඊටාමත්ම රමණීය පූජනීය භූමියක් ලෙස ඓතිහාසික හේයන්තුඩුව පුරාණ මහා විහාරය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. සියත අමාවැස්ස සජීව විකාශය අපට නැවත වතාවක් මුහුණ දෙන්නට සිදු වුණු දැඩි ලෙස උත්සන්න තත්වයකට යලි ලොවෙහිම පත්ව තිබෙන COVID-19 වසංගත තත්වය හමුවේ සීමා සහිත සදැහැති පිරිසක් සමග මේ අමාවැස්ස වැඩසටහන හේයන්තුඩුව පුරාණ විහාරයේ සිට ඔබ වෙත ගෙනෙනවා. විහාරාධිපතින් වහන්සේ සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය වැලමිටියාවේ සීලරතන නායක මාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි දැන් බක්පුර පසළොස්වක පෝදා සුමధుර ධර්මදේශනය පැවැත්වීම සඳහා දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කිරීමටයි අපේ සූදානම. උන්වහන්සේ අතිගෞරවනීය වැලමිටියාවේ සීලරතන නායක මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක්. අතිගෞරවනීය දේශකයන්න් වහන්සේ අපේ රටේ බෞද්ධ අධ්‍යාපනය උදෙසා තමන් වහන්සේගේ විහාර භූමියේම දහස් ගණනක් දරුවන් අධ්‍යාපනය ලබන සිරි සුමන බෞද්ධ විද්‍යාලය නම් විදුහල පවත්වාගෙන යමින් අතීතයේ පන්සලෙන් අධ්‍යාපනයට ඉටු කළ සේවාව නූතන යුගයේ ප්‍රායෝගිකව අර්ථවත් කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඊටම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වක ආරාධනා කරනවා මාවර මණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරාධිකාරී ශ්‍රී ධීරානන්ද පිරිවෙන් ආචාර්ය සිරි සුමන බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පොතානේගම සුමන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු සාදු සාදු. සෑම දිනම තුන් වතාවක් নমස්කාරී කියමු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ඉමේකෝ මහරජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සංබුද්දේන චත්තාරෝ ධම්මුද්දේසා උද්දිට්ඨා යේහං ඤත්වාච දිස්වාච සුත්වාච අගාරස්ස අනගාරියං පබ්බජිතෝ තීති. සාදු සාදු සාදු. ඓතිහාසික හේයන්තුඩුව පුරාණ විහාරාධිපති මාවරමණ්ඩිය ශ්‍රී දීරානන්ද පිරිවෙන්කරු පරිවේනාධිපති සියනෑකෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි ගරු කටයුතු වැලමිටියාවේ සීලරතන නායක සාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු විහෙරේ වැඩ වාසය කරන ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැබර පින්වත්නි, අද බක්පුර පසළොස්වක් පොහොය දිනේ බක්පුර පසළොස්වක් පොහොය දිනේ අපට වැදගත් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ දෙවැනි අවස්ථාවට වැඩම කිරීම. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ ලක්දිව නාග දීපයට වැඩම කරමින් චූලෝදර මහෝදර නාරජුන් දෙපළ ඇති වූ අරගලයේ සංසිදුවීම සඳහායි උන්වහන්සේ බක්පුර පසළොස්වක් පොහොය දිනේ ලංකාවට වැඩම කරන්නේ. ඒ වගේම සතර පෙර නිමිතිවල පළමුවෙන් මහලු රූපය දැකීම හා පළමු වරට සසර දුක අවබෝධ කර ගැනීමත් බක්පුර පසළොස්වක් පොහොය දිනයක සිදු වූවා. ඒ වගේම කිඹුල්වත්පුර ගමන සුදෝන් පිය මහරජතුමා ප්‍රධාන ඥාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු සඳහා 20000ක් මහා සංඝරුවන් පිරිවරාගෙන මෙදින්පුර පොහෝදා ගමන් නැරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගමන් මාර්ගයේ අවසන් කිරීම සිදු වූයේත් අද වැනි උතුම් බක්පුර පසළොස්වක් පොහොය දවසක. නිසා මේ උතුම් පුර පසළොස්වක් පොහොය දවසේ ඓතිහාසික හේයන්තුඩුව පුරාණ විහාරස්ථානයේ සියත රූපවාහිනිය මගින් දවස පුරා ආගමික වැඩසටහන් විසුරුවා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් එහි පළමු ධර්ම දේශනාවටයි අපි හැමදෙනාම සම්බන්ධ වෙන්නේ. ඓතිහාසික හේයන්තුඩුව පුරාණ විහාරස්ථානයේ පිළිබඳව කෙටියෙන් යමක් සිහිපත් කළ යුතුයි කියලා කල්පනා කරනවා. මෙම පුරාණ විහාරස්ථානයේට වර්තමානයේ විහාරාධිපතිත්වයේ දරන ගරු කටයුතු වැලමිටියාවේ සීලරතන නායක සාමින්ද්‍රයන් වහන්සේ වැඩම කරන්නේ 1987 වර්ෂයේ. ඒ වන විට මේ විහාරස්ථානයේ ඊටාම දුර්වලත්වයක පැවතුණි.
උන්වහන්සේගේ වැඩමවීමත් තුළින් මේ ගෙවී ගිය වර්ෂ 35ක කාලය මේ ප්‍රදේශයට පමණක් නෙමෙයි පළාතට පමණක් නෙමෙයි මුළු මහත් රටටම ඓතිහාසිකත්වයේ ගෙන දෙමින් විහාරස්ථානයේ නව සංවර්ධන සිදු වුණා. එහිදී සඳහන් කරන්නට ඕනේ පළමුවෙන් උන්වහන්සේ මේ විහාරස්ථානයට වැඩම කිරීම තුළින් ආරම්භ කරන්නට යෙදුනේ මේ ධර්ම දේශනා පැවැත්වෙන මේ බෝධි මළුව අටවිසි බුද්ධ මන්දිර සහිත මේ බෝධි මළුව ඉදිකිරීම කටයුතු. ඉතාම රමණීය බෝධි මන්දිරයක් සහිත මළුව ඉදිකරන්නට යෙදුණ. ඒ වගේම ඉන් අනතුරු උන්වහන්සේ පියවරෙන් පියවර විහාරස්ථානයේ නව සංවර්ධන කටයුතු සිද්ධ කළා. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වී ගිය ධාතුන් වහන්සේලා තැන්පත් සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් තාම දර්ශනීය ධාතු මන්දිරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම රජමාවත හා ලෙන්පියස ලංකාවේ රාජ්‍යත්වයේ දරන්ට යෙදුන දඹදෙනිය යුගයේ දක්වා ඒ රජවරුන්ගේ එවැගේම ප්‍රතිමා නිර්මාණය කරමින් දර්ශනීය රජමාවතක් ලිම්පියසක් ඉදි කරන්නට යෙදුන ඉදිරියේදී ඉදිකිරීම් කටයුතු සිද්ධ කරන්නට තිබෙනවා. එවැගේම කල්යාණී රාජමහා විහාරස්ථානය විහාරය හැරුණාම අති දර්ශනීය කාගේ සිත් ඇදගන්නා වූ එවැගේ පාසල් දරුවන්ට කාටත් ඉගෙන ගන්න ගොඩාක් කරුණු පෙන්වා දෙන දර්ශනීය බුද්ධ මන්දිරයක් විහාර මන්දිරයක් විශාල ධනයක් වියදම් කරමින් ඉදි කරන්නට යෙදුණා. සුදෝ සුදුවන් බැබලෙන චෛත්‍ය රාජයන් වහන්සේ එවැගේ විහාරස්ථානයකට අවශ්‍ය කරන අනිකුත් සකලාංගයන්ගෙන් සමන්විත දර්ශනීය විහාරස්ථානයක් පුණ්‍ය භූමියක් පුදබිමක් බවට පත් කරන්නට වර්තමාන විහාරාධිපතිත්වයේ දරන ගරු කටයුතු අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ කාලය උන්වහන්සේගේ ශ්‍රමය උන්වහන්සේගේ ධනය හා උන්වහන්සේගේ හැකියාවන් උන්වහන්සේගේ දක්ෂතාවයන් සෑම පැතිකඩක්ම ආවරණය කරමින් මේ විහාරස්ථානයේ අද ලෝකයාට වඳින්න පුදන්න පුළුවන් පුදබිමක් බවට පරිවර්තනය කරන්නට අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ කාලවකවානුව තුළ සිදු කළයි කියන එක බොහොම කෘතවේදීත්වයෙන් යුක්තව මේ වෙලාවේ අපි සිහිපත් කරන්න කැමැති. ඒ විතරක් නෙමෙයි අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේ දේශකයාණන් වහන්සේලා අතර ඒ වගේ දක්ෂ දේශකයින් වහන්සේ නමක් උන්වහන්සේ ඉතිහාසයේ පිළිබඳව ඒ වගේ යුග පිළිබඳව හොඳ අවබෝධයක් ඇති දක්ෂ සාමින්ද්‍රයන් වහන්සේ නමක් හැටියට සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම බෞද්ධ නාලිකාව ඇතුළු මේ රටේ පවතින මාධ්‍ය තුල උන්වහන්සේ ඒ හැකියාවන් දක්ෂතාවයන් පැහැදිලි කරනවා. බෞද්ධ නාලිකාවේ ඒ වගේම මහා සිංහලේ ඒ වංශ කතාව පිළිබඳව ඒ වගේම අපට දැකීමේදී ඇසීමේදී උන්වහන්සේගේ හැකියාවන් මැනවින්ම ප්‍රදර්ශනය කරනවා. අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේ පමණක් නෙමෙයි. ඒ වගේම කාගේත් ආදරයට ලක්ුණ කාගේත් ගෞරවයට පාත්‍ර වූ සාමින්ද්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේ තුල පවතින බොහොම නිහතමානීත්වයක්. ඊටාම කුඩා දරුවාගේ සිට ભેදයකින් තොරව සෑම දිනාටම කරුණාව දක්වන ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් හැටියට අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැතියි. නිසා උන්වහන්සේගේ උත්සාහයන් වල ප්‍රතිඵලයක් හැටියට මේ විහාරස්ථානයේ අද ඔබට මේ දායක පින්නතුන්ට සදහැවතුන්ට ඒ වගේම දැකලා බලලා වැඳලා පුදලා සන්තෝෂයට පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවයි කියන කාරණාව මේ වෙලාවේදී අපි සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේ අද
මේ බක්පුර 15ක් පොහොය දවසේ මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඒ සූත්‍රාන්තර ගත ධර්ම දේශනා තුලින් ඒ වගේම දේශනාවලියේ සඳහන් වෙන මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ කොටසක් මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය කොටස් තුනකට බෙදා වෙන් කරනවා. සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන්. සූත්‍ර පිටකේ ඒ වගේම විනය පිටකේ අභිධර්ම පිටකේ සඳහන් වෙනවා. ඒ පිටකයන් අතර ඒ වගේම සූත්‍ර පිටකයට අයත් ගාථා පාඨයක් මා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම ඒ දේශනා තුල අන්තර්ගත වෙනවා ඒ වගේම සූත්‍ර පිටකයට පොත් පහක් අන්තර්ගත වෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මේ පොත් පහට අන්තර්ගත වෙන ඒ එක් වර්ගයක රට්ඨපාල සූත්‍රයේ ඇතුළත් වෙලා තිබෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල මහරහතන් වහන්සේගේ නමින්ම මේ සූත්‍රයේ නම් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්ම චාරිකාවේ යෙදෙන ක්‍රම තුනක් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ වැඩම කරනකොට ධම්ම චාරිකාවේදී ක්‍රම තුනක් අනුගමනය කරලා තියෙනවා. එයින් පළවෙනි ක්‍රමයේ හැටියට සඳහන් වෙන්නේ මාස 9ක් යොදුන් 900ක් වැඩමවනවා. ඒ පාළියේ හඳුන්වනවා මහා මණ්ඩල කියලා. බුදුරජාණන් වහන්සේ දීර්ඝතම ධර්මචාරිකාවේ වැඩම කිරීම තමයි මාස 9ක් යොදුන් 900ක් වැඩම කිරීම. ඒ වගේම දෙවන ක්‍රමයේ හැටියට සඳහන් කරනවා මාස 8ක් යොදුන් 600ක් ධම්මචාරිකාවේ වැඩම කරනවා. මේ පාළියෙන් හඳුන්වනවා මධ්‍ය මණ්ඩල කියලා. තුන්වන ධම්මචාරිකාව හැටියට සඳහන් කරනවා මාස 4ක් යොදුන් 300ක් ධම්මචාරිකාවේ වැඩම කිරීම. මේ පැහැදිලි කරනවා පාලි භාෂාවෙන් අන්තෝ මණ්ඩල කියලා. මේ අතුරින් දීර්ඝතම ධම්මචාරිකාව මාස 9යි යොදුන් 900ක් වැඩම කිරීම. මෙම ධම්මචාරිකාවේ වැඩම කරන සමයක අපේ බුදුරජාණන් වහන්සේ කුරු රට කුරු ජනපදයට වැඩම කළා. නගර ජනපද ගම් නියම්ගම් පසු කරමින් වැඩම කරන බුදුරජාණන් වහන්සේ කුරු රට තුල්ලකොට්ටිත ගමට වැඩම කළා. කුරු රට වර්තමානයේ හඳුන්වන්නේ නවදිල්ලිය වශයෙන්. කුරු රට වැසියෝ ඊටාම බුද්ධිමත් පිරිසක්. ඒ වගේම ධර්මයේ සඳහන් කරනව ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට හැකියාවක් තිබෙන පිරිසක් හැටියට. එදා බුදුරජාණන් වහන්සේ තුල්ලකොට්ටිත ගමට වැඩම කර ආරංචියට ගම්මැසියෝ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්න රැස් වුණා. මේ රැස් වූ පිරිස අතර රට්ඨපාල සිටු පුත්‍රයාත් හිටියා. බුදුරජාණන් වහන්සේ කරුණු 4කින් ධර්මයේ දේශනා කළා. මේ ඔනින් අද අසා සිටි රට්ඨපාල සිටු පුත්‍රයා පිරිස බණ අහලා ගියාට පසුව බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මට වැටහුණා. මම තේරුම් ගත්තා. ඒ නිසා මට හිතෙනවා
ඒ ධර්මයේ මට අවබෝධ කරගන්න පුළුවන් කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ මා පැවිදි කරන සීක්වායි කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ රට්ටපාල කුමාරයා ඉල්ලා හිටිනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා සිටුවරයාට ඉන්නේ එකම පුතෙක්. ඒ නිසා මේ පුතාට පැවිදි වෙන්න සිටුවරයා අවස්ථාව දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිටු පුත්‍රය ඔබ ගිහිල්ලා දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලගෙන එන්න පැවිදි වෙන්න. සිටු පුත්‍රයා යනවා සිටු මාලිගාවට. ගිහිල්ලා සිටුතුමාටත් ඒ වගේම සිටු දේවියටත් සඳහන් කරනවා මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. ඒ අවස්ථාවේදී දෙමව්පියෝ සිටු පුත්‍රයාට අවසර දෙන්නේ නැහැ පැවිදි වෙන්න. දෙවෙනි වතාවටත් සිටු පුත්‍රයා යනවා දෙමව්පියෝ ළඟට. ගිහිල්ලා කියනවා මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. දෙවෙනි වතාවටත් අවසර දෙන්නේ නැහැ. තුන්වෙනි වතාවටත් යනවා සිටු පුත්‍රයා දෙමව්පියන් ළඟට. ගිහිල්ලා කියනවා පියතුමනි මෑණියනි මට පැවිදි වෙන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අවස්ථාවේදී දෙමව්පියෝ කියනවා මේ සිටු පුත්‍රයාට පුතේ නුඹට කාලා බීලා සතුටින් ගිහි ගෙදර වාසය කරන්න පුළුවන්. අවශ්‍ය කරන සියලුම සැප සම්පත් තිබෙනවා. ඒ නිසා පැවිදි වෙන්න එපයි කියලා මේ සිටු පුත්‍රයාට දෙමව්පියෝ සඳහන් කරනවා. නමුත් සිටු පුත්‍රයා ඒකට එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැතුව මේ සිටු පුත්‍රයා කුමක්ද කරන්නේ? සිටු මාලිගාවේ ඉදිරිපස මිදුලේ නිදා ගන්නවා. මහාන වෙන්න අවසර දෙන තෙක් මම නැගිටින්නේ නැහැ. මහාන වෙන්න අවසර නොදුන්නොත් මම මේ ස්ථානයේම මරණයටපත් වෙනවා. මෙහෙම හිතාගෙන මේ සිටු පුත්‍රයා නිදා ගන්නවා. මව්පියෝ නොඑක් දෑ කියමින් නැගිටින්න ආයාචනා කරනවා. නමුත් නැගිටින්නේ නැහැ. සිටු පුත්‍රයාගේ යාළුවෝ ඇවිල්ලා විවිධ දේවල් කියනවා. නැගිටින්න කියනවා. නමුත් නැගිටින්නේ නැහැ. ඊට පසුව දින 7ක් निराहारව මෙහෙම සිටු පුත්‍රයා කාලය ගත කරනවා. ආයාචනා කළාට ඉල්ලීම් කළාට නැගිටින්නේ නැහැ. පසු යාළුවෝ ටික ඇවිල්ලා සිටුතුමා සිටු දේවියත් හමු වෙලා කියනවා මේ සිටු පුත්‍රයා මෙතන මිය ගියොත් එහෙම සිටු පවුලට හොඳ නැහැ. අපකීර්තියක්. ඒ නිසා පැවිදි වෙන්න අවසර දෙන්න කියලා සිටු දේවියටයි සිටුතුමාටයි කියනවා. පැවිදි වුණාට පස්සේ බලන්න ඉන්න පුළුවන්. ඒ වගේම පැවිද්ද එපා වුණොත් අය නැවත ආයෙත් සිටු මාලිගාවට එන්න පුළුවන්. සිටුවරයා සහ සිටු දේවිය අඬමින් වැළපෙමින් සිටු පුත්‍රයාට පැවිදි වෙන්න අවසර දෙනවා. සිටු පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි වෙලා දින 15ක් තමන්ගේ ගමේම පාසිවුරු පොරවන්න හුරු වෙන තෙක් බුදුරජාණන් වහන්සේ සමග වැඩ වාසය කරනවා. අනතුරුව බුදුරජාණන් වහන්සේ සමග යොදුන් ගණනාවක් දුර ගෙවාගෙන ජේතවනාරාමයට වැඩම කරනවා. ජේතවනාරාමයට වැඩම කරලා වසර 12ක් පමණ කාලයක් උත්සාහයෙන් වෙරවීරියෙන් භාවනා කරලා උන්වහන්සේ උතුම් වූ අරියත් භාවයට පත් වෙනවා. අනතුරුව බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි වීමට එන විට මාගේ දෙමව්පියෝ මගෙන්
ඉල්ලීමක් කළා. පොරොන්දුවක් ගත්තා. පැවිදි වුණාට කමක් නෑ. අපිව බලලා යන්න ඉන්න කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මම දෙමව්පියෝ දෙන්න බලන්න යන්නද කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී අවසර දෙනවා. දෙමව්පියෝ බලලා ඉන්න අවසර දෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අවසර දීලා කියනවා ඔබ වහන්සේ ගෙදර සිටු මාලිගාවට වඩින්න. හැබැයි ප්‍රශ්නයක් වෙන බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ අවසර දුන්නත් ප්‍රශ්නයක් වෙන බව දැනගෙන සිටියත් රට්ටපාල මහරහතන් වහන්සේ දැන් උතුම් වූ අරියත් භාවයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා කමක් නෑනි කියලා බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නේ. මුන්වහන්සේ පාසිවුරුගෙන යොදුන් ගණනාවක් දුර ගෙවාගෙන කුරු රට චුල්ලකොට්ටිත තම ගමට වැඩම කළා. සිටු නිවසට වැඩම කරන විට දුරතියාම දැක්කා මිදුලේ කරණවෑමියා ලවා හිස පීරමින් සිටින සිටුවරයා. සිටුවරයා දැක්කා මේ වඩින්නේ තමන්ගේ පුතා බව නොදැන සිටුවරයා හයියෙන් කරණවෑමියාට කතා කරලා කියනවා අර ඉන්නේ මගේ පුතා හොරකම් කරපු හොරෙක්. ඒ නිසා මිදුලටවත් වද්දා ගන්න එපා. එලවා ගන්න කියලා. මේක මහරහතන් වහන්සේට ඇහෙනවා. උන්වහන්සේ මිදුලටවත් පය නොතබා ආපසු හැරිලා වඩිනකොට ඒ සිටුමාලිගා සිටු නිවසේ දාසකම් කරන දාසිය පසුවදා රාත්‍රියේ ආහාරය සඳහා පිළියෙල කරන ලද නරක් වූ පිට්ටුවක් විසි කරන්නට අරගෙන යනවා. මේ රාහතන් වහන්සේ දැක්කා. දැකලා කියනවා නැගණියනි විසි කරන යමක් වේ නම් මාගේ පාත්‍රයට දමන්න. ඒ නරක් වූ පිට්ටුව රට්ටපාල මහරහතන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. මහරහතන් වහන්සේගේ කටහඬින් දාසිය හඳුනාගත්තා මේ අපේ රට්ටපාල හාමුදුරුවෝ නේද කියලා. ඉක්මනට යනවා සිටු මාලිගාවට. ගිහිලා සිටු දේවියට කියනවා සිටු දේවිය සිටුතුමාට කියනවා මේ රට්ටපාල හාමුදුරුවෝ වැඩම කරන්නට යෙදුනි කියලා. ඒ වෙලාවේ සිටුවරයා වෙවුලමින් අඬමින් උන්වහන්සේ හොයාගෙන යනවා. ඒ වන විටත් උන්වහන්සේ දානය වළඳලා ඉවරයි. රට්ටපාල මහරහතන් වහන්සේ දන් වළඳලා ඉවරයි. සිටුවරයා රට්ටපාල මහරහතන් වහන්සේගේ අත් දෙක අල්ලාගෙන කියනවා පුතා අපි ගෙදර යමු කියලා. එතකොට මහරහතන් වහන්සේ කියනවා අපට ගෙවල් නේ. අපි අනගාരിക පැවිද්දු. එහෙනම් දානය වළඳන්න යමු කියලා. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මම දානය වළඳලා ඉවරයි. එහෙනම් පසුවදා උදේ දානය සඳහා වඩින්න කියලා ආරාධනා කරනවා. උන්වහන්සේම ආරාධනාව පිළිගන්නවා. පසුවදා මෑණියන් දානයේ සූදානම් කරමින් ඒ වගේම තමන්ගේ පුත්‍රයාට දම් පූජා කිරීම සඳහා ඒ කටයුතු වල නිරත වෙලා සිටිනවා. සිටුවරයා කුමක්ද කරන්නේ? විශාල රත්තරන් කහවණු මාල වලලු මුතුමැණික් ආදී දේවල් ගොඩවල් දෙකක් සකස් කරනවා. කොහේද සකස් කරන්නේ?
රට්ටපාල මහරහතන් වහන්සේට වැඩ ඉන්න සකස් කරන ආසනයේ දෙපැත්තේ සකස් කරලා ආසනයේ පනවලා රට්ටපාල සිටු පුත්‍රයා ගිහි කල විවාහ වෙලා සිටියා කුමාරිකාවෝ 4 දෙනෙක් සමග. මේ 4 දිනාට පියතුමා කියනවා ඔබලා හොඳට ඇඳුම් පැළඳුම් ආභරණ වලින් සැරසිලා රට්ටපාල මහරහතන් වහන්සේ වඩින වෙලාවේ ඉන්න ඕනේ. උන්වහන්සේ පසුදා දාණයට වැඩම කළා. සිටුවරයා ආසනයේ දෙපැත්තේ තියෙන රත්තරන් ගොඩවල් දෙකේ වැහුම් ඉවත් කරලා පෙන්නලා කියනවා මේ බලන්න පුතා අපිට කොච්චර ධනෙ තියෙනවද? ඒ නිසා ඔය ධනෙ ඔබ පාවිච්චි කරන්න ප්‍රයෝජනෙට ගන්න. ඒ සඳහා ඔබ කුමක්ද කරන්න ඕනේ? පැවිද්ද අත්හැරලා ගිහි බවට පත් වෙලා හොඳට කාලා බීලා මේ සැප සම්පත් විඳින්න කියලා සිටුතුමා කියනවා තමන්ගේ පුත්‍රයාට. හැබැයි රට්ටපාල හාමුදුරුව ඒ වෙනකොට ඒ වගේම රහත් භාවයට පත් වෙලා හිටියේ. මහරහතන් වහන්සේ සිටුවරයාට කියනවා සිටුතුමනි තරහා නොගන්නවා නම් මම යමක් කියන්නම්. කුමක්ද කියන්නේ? තරහා නොගන්නවා නම් මම යමක් කියන්නම්. කුමක්ද මේ කියන්නේ? ඔය සියලුම ධනය මලු පෙට්ටි කුරණවලට පුරවලා අරන් ගිහිල්ලා ගංගා නම් ගඟේ මැද ගිල්ලවන්න කියලා කියනවා. එහෙම කියලා රහතන් වහන්සේ කියනවා ඔය ධනය නිසා තමයි මෙච්චර බැඳීම් සහ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ රජතුමා නිරුත්තරව සිටිනෝ. එතන සිටියා කාන්තාවෝ 4 දෙනෙක්. මේ කාන්තාවෝ 4 දෙනා ගිහි කල භාර්යාවෝ රට්ටපාල මහරහතන් වහන්සේගේ. මේ 4 දෙනා කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා ආර්ය පුත්‍රයන් වහන්සේ පැවිදි වී බඹසර හැසිරෙන්නේ අපට වඩා රූමත් දෙවගණන් ලබා ගන්නද? දැන් මේ කාගෙන්ද අහන්නේ? රහත් භාවයට පත් වුණ මහරහතන් වහන්සේගෙන් මේ කාන්තාව වහන්නේ. ඒ අවස්ථාවේදී සඳහන් කරනවා මහරහතන් වහන්සේගේ පිළිතුර තමයි මම බඹසර රකින්නේ දෙවගණන් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ අවස්ථාවේ කාන්තාව 4 දෙනා සිහි නැතුව ඇදගෙන වැටෙනවා. මෞතුමිය කඳුළු වගුරෝමින් පසෙකට වී අඬමින් සිටිනවා. රහතන් වහන්සේ අහනවා මෞතුමියනි මම ආරාධනාවකට වැඩම කළේ දානීය දෙනවද කියලා මේ මහරහතන් වහන්සේ මෞතුමියගෙන් අහනවා. ඒ අවස්ථාවේදී දානීය පූජා කරනවා. දානීය පූජා කළා දානීය වැළඳුවා අස්සෝදාගෙන මූණ සෝදාගෙන මහරහතන් වහන්සේ ඊට පසුව ගාථා 7ක් කියනවා. මේ ගාථා 7 කියලා සිංහනාද කරලා උන්වහන්සේ සිටු මාලිගාවෙන් වැඩම කරනවා. චතුර්ථ ධානයේට සමවැදිලා සිටු මාලිගාවේ කැණි මඩල පලාගෙන අහසින් වැඩම කළා. ඒ අවස්ථාවේදී සිටුතුමාටත් සිටු දේවියටත් තමන්ගේ පුත්‍රයාගේ වටිනාකම අවබෝධ වුණා. මහරහත් භාවයට පත් වෙලා ඉන්න සිටු මේ රට්ටපාල මහරහතන් වහන්සේ සිටු මාලිගාවේම රඳවා ගන්නට උත්සාහ කළා. නමුත් එකකින්වත් උන්වහන්සේ රඳවා ගන්න පුළුවන් කමක් ලැබුණේ නේ. දානි වළඳලා අවසානයේ ගාථා 7ක් කියලා සිංහනාද කරමින් චතුර්ථ ධානයේට සමවැදිලා උන්වහන්සේ අහසින් වැඩම කළා.
කොහාටද වැඩම කරන්නේ? මහරහතන් වහන්සේ කුරු රට කෝරව්‍ය රජතුමාගේ මිගාචීර උද්‍යානයට වැඩම කරන්නේ. උයන් පල්ලන් රජතුමාට කියනවා ගිහිල්ලා මෙහෙම හාමුදුරුවන් වහන්සේ නමක් වැඩම කරලා ඉන්නවයි කියලා. රජතුමා පැමිණිලා ආසනයක් පනවලා උන්වහන්සේට ආරාධනා කළා ආසනයේ වැඩ ඉන්න. උන්වහන්සේ පත්කඩය උඩම වැඩ සිටියා. ඒ වෙලාවේ කෝරව්‍ය රජතුමා රට්ටපාල මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. ඒ ප්‍රශ්න 4 විමසීමේදී ඊටාම හොඳින් රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට පිළිතුරු දෙනවා. සමහර අය වයසට ගිහිල්ලා පැවිදි වෙනවා. සමාජයේ දකිනවා වයසට ගිහිල්ලා ඒ වගේම සමහර අය ජීවිතේ කලකිරීලා ඒ වගේම තමන්ගේ පෞල් පරිසරය තුල යම් යම් ගැටලු ප්‍රශ්න තියෙනවනම් ඒ වගේම ගිහි ජීවිතේ නිස්සාරස්වය හොඳින් තීරුම් අරගෙන ඒ වගේම සසර ගමන කෙටි කර ගන්න ඕනේ කියලා සමහර අය පැවිදි වෙනවා. ඔබ වහන්සේ තාම තරුණයි. ඇයි මහණ වුණේ? පළවෙනි ප්‍රශ්නේ තමයි සමහර අය වයසට ගිහිල්ලා පැවිදි වෙනවා. ඔබ වහන්සේ තාම තරුණයි. ඇයි පැවිදි වුණේ කියලා රජතුමා රට්ටපාල මහරහතන් වහන්සේගෙන් විමසනවා. දෙවෙනි ප්‍රශ්නේ සමහර කෙනෙක් ලෙඩ වෙලා පැවිදි වෙනවා. සමහර කෙනෙක් ලෙඩ වෙලා පැවිදි වෙනවා. ඔබ වහන්සේ ඊටාම නිරෝගී. ඇයි මහණ වුණේ? දෙවෙනි ප්‍රශ්නේ අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ තවත් සමහරෙක් පැවිදි වෙනවා ධනියෙන් පිරිහිලා. ධනියෙන් පිරිහිලා. ඔබ වහන්සේට මේ මුළු රටම පාලනය කිරීමට තරම් ධනෙ තියෙනවා. ඇයි මහණ වුණේ? දෙවෙනි ප්‍රශ්නේ විමසනවා. තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ සමහරෙක් පැවිදි වෙනවා ඥාතීන්ගේ පිරිහීමට ලක් වෙලා. ඔබ වහන්සේට හොඳට නේද පිරිසක් ඉන්නවා. ඇයි මහණ වුණේ? මේ කියන ප්‍රශ්න 4ට රට්ටපාල මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 4ම දක්වමින් ඊටාම හොඳින් රජතුමාගේ පැහැදීම ඇති වෙන ආකාරයට යථාර්ථය පෙන්වා දෙමින් පිළිතුරු දෙන්නේ. පළවෙනි කාරණාව පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර මේ ලෝකේ ලෞකික අලෞකික සියලු දේ අපි වින්දනය කරන ලෞකික අලෞකික සියලු දේවල් වෙනස් වෙනවා. ඒකාකාරීව පවතින්නේ නැහැ. ඒක මම දැනගත්තා. මම දැක්කා. මම ඇසුවා. ඒ නිසා මම ගිහි ගෙදරින් නික්ම අනගාരിക වූ පැවිද්දට පත් වුණා කියලා සඳහන් කරනවා. දැන් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර. එවිට රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාගෙන් විමසනවා. රජතුමා කියනවා මට ඌව තේරෙන්නේ. රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමාගේ වයස කීයද දැන්? ඒ අවස්ථාවේදී රජතුමා සඳහන් කරනවා මට දැන් වයස 80යි. 20 30 කාලේ
දැන් 80 කාලේ අතර වෙනස කොහොමද දැනෙන්නේ? දැන් 80 වයස ඇති රජතුමා 20 කාලේ කරපු ක්‍රියාවන් හා දැන් කාලයේ අතර වෙනස කොහොමද කියලා ඒ වගේම රට්ටපාල මහරහතන් වහන්සේ විමසනවා. ඒ අවස්ථාවේදී රජතුමා පැහැදිලි කරනවා ඒ කාලේ මම අහසට පැන නගලා කස්තිරන් ගැහුවා. ඒ වගේම හොඳට ඇඟට පතට සවිශක්තිය තිබුණා. තරුණ කාලේ මම හොඳ දේවල් කළා. හැබැයි දැන් S2 හරියට පේන්නේ නේ. අතපය වාරුනේ. හරිම අමාරුයි. ඒ වෙලාවේදී රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට පැහැදිලි කරනවා අන්න දැක්කද රජතුමනි. කිසිම දෙයක් ඒකාකාරීව එක දිගට එක ලෙස නොපවතින බව වෙනස් වෙන සුළු බව ඔව් මට දැන් හොඳට තේරුණා. රජතුමා කියනවා ඔව් දැන් මට හොඳට තේරුණා. ඊට පසුව දෙවැනි ප්‍රශ්නයට පිළිතුර. මේ ලෝකේ කිසිම දෙයක් Tamanට ඕන විදිහට Tamanගේ වසඟයට පත් කරගන්න බෑ. Tamanට අවනතනේ. රජතුමා කියන මට ඌවා තේරෙන්නේ නේ. මහරහතන් වහන්සේ අහනවා රජතුමනි ඔබට නිදාංගත රෝගයක් එහෙම තියෙනවද? ඒ වෙලාවේ රජතුමා කියනවා ස්වාමින් වහන්සේ මට නිදාංගත රෝගයක් තිබෙනවා. ඊට රජතුමා කියනවා ඔව් මට වාත අමාරුවක් තියෙනවා. ඒ හැදුනාම මම ඇඳට වෙලා කෑ ගහනවා. මාගේ බිරින්දෑවරු, මැති ඇමිතිවරු, දූ දරුවෝ, ඥාතීන් ඇඳ වටේ ඉඳගෙන සුසුම් හෙලනවා දැන් මෙරෙයි කියලා. ඉතින් රජතුමනි ඔබට කියන්න පුළුවන්නේ අනේ බිරින්දෑවරුනි, මැති ඇමිතිවරුනි, දුවදරුවනි, නෑදෑවරුනි මේ අමාරුව මට ඉවසන්න බෑ. මා වෙනුවෙන් මේ අසනීපය අපි ටික ටික බෙදාගමු කියලා. අනේ හාමුදුරුවනේ එහෙම කරන්න බෑනි. තමන්ගේ අසනීප අමාරුකම් තමන්ම විඳ දරා ගන්න ඕනේ. අන්න ඒ නිසායි රජතුමනි මේ කිසි දෙයක් තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. තමන් සිතන විදිහට සිද්ධ වෙන්නේ නේ. රජතුමා කියනවා මට දැන් හොඳට තේරුණා කියලා. දැන් රජතුමාට අවබෝධ වුණා මේ දෙවෙනි කාරණේ දෙවෙනි ප්‍රශ්නෙට ලැබුණු පිළිතුර. ඉන් අනතුරුව තුන්වෙනි ප්‍රශ්නේ. රජතුමනි මේ ලෝකේ කිසිම කෙනෙක් මැරෙනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. සියල්ල අතහැරලා යන්නේ. අපි කිසිම කෙනෙක් මේ తాවකාලික වූ ජීවිතේ එක් රැස් කරන ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, වතු පිටි ආදී වශයෙන් ගත්තාම සියලු සම්පත් මේ ඔක්කොම අපි දාලා යන්නේ. මේ සියල්ල අපි එක් රැස් කරන්නේ මගේ මට කියන අදහසින්. අපට කොච්චර ලැබුණත් මදිනි. කොච්චර ලැබුණත් අපට මදි. ලැබෙන්න අපි සතුටු වෙනවා. ඒ වගේම තව ඉක්ුතු කරනවා. ඒ වගේම අපි සන්තක දේ නැති වෙනකොට අපි දුකටපත් වෙනවා. මගේ ඉඩකඩම් මට නැති වුණා. මගේ ගෙවල් දොරවල් මට නැති වුණා. මගේ යාන වාහන මට නැති වුණා. ආදී වශයෙන් තමන් එකතු කරන සම්පත් දීපල ඉඩකඩම් යාන වාහන හා තමන් ඇසුරු නිසුරු කරන අය පිළිබඳව කල්පනා කරලා බලන්නකෝ. අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, නෑදෑ යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. මේ අය තමන් ආශ්‍රය කරනවා. ආශ්‍රය කරලා තමන් අත්තරිනකොට
නැති වෙනකොට මිය පරලෝ යනකොට ඒ වගේම මා කියලා මා හිතපු මගේ කියපු කිසිවක් නෑනි පින්වත්නි. මේ තුන්වෙනි ප්‍රශ්නේදී රජතුමාට පැහැදිලි කරනවා රජතුමා කියනවා මට ඕවා තේරෙන්නේ. රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබට විශාල රාජ්‍යයක් තියෙනව නේද? ඔබට විශාල රාජ්‍යයක් තියෙනව නේද? ඔව්. ඔබ මැරෙන විට මේ රාජ්‍ය අරගෙන යනවාද? ඔබ මැරෙන විට මේ රාජ්‍ය අරගෙන යනවාද? එහෙම නැතිනම් මැරිලා නැවතත් මේ රාජ්‍යයේම උපදිනවාද? එවිට රජතුමා පිළිතුරු දෙනවා අනේ නැහැ හාමුදුරුවනේ. මැරෙනකොට මේ සියල්ල අතහැරලා යනවා. මැරිලා නැවත කොහේ උපදීද කියලා කියන්න දන්නේ නැහැ. ඒ කර්මයට අනුව තමයි තීරණය වෙන්නේ. අපි මැරිලා උපදින්නේ කොහෙද? ඒ වගේම මැරිලා ඉපදුනහම මේ විදිහටම මේවා අපට ලැබෙනවද? මේ එකක්වත් අපට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. රජතුමා කියනවා මේ සියල්ල කොහොමද තීරණය වෙන්නේ? කර්මයට අනුව. අන්න දැක්ක නේද? මේ කිසිවක් අපි මැරෙන විට අරගෙන යන්නේ නැහැ. රජතුමා කියනවා ඔව් මට දැන් තේරුණා. ඔව් දැන් මට තේරුණා. මෙහෙම ප්‍රකාශ කරනවා. හතරවෙනි කාරණාව රජතුමනි මේ ලෝකයේ මිනිසුන්ට ධනය වස්තුව කොපමණ තිබුණත් ඇතිවීමක් නෑනේ. දැන් බලන්නකෝ අපට හොඳට සමාජයේ වට උදාහරණ තිබෙනවනේ. අපි පොඩි පොඩි දේවල් පමණක් නෙමෙයි ඒ වගේම සමහර කාරණාවලදී අපි දකිනවා එකට එක බඩ වැඩ කලාගෙන මෙලොවට උපත ලැබපු සහෝදරකම් නැති කරගන්නවනේ. මොකටද? ඉඩ කඩම් වලට. වතු පිටි වලට. සහෝදරත්වේ නැති කරගන්න. ඒ වගේම අසල්වාසීන් අතර තියෙන සුහදත්වේ නැති කරගන්නවානේ වැටට සීමාවන් වලට. ඒ වගේම මිනිස්සු අතර ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසා මිනිසුන් විවිධ කලකෝලහල ප්‍රශ්න ඇති කරගන්නවනේ. දැන් මේ කාරණාව මනාව අපට මේ කතාව ප්‍රවෘත්ති තුලින් පැහැදිලි වෙනවනේ. මිනිසුන්ට කොපමණ ධනීය වස්තුව තිබුණත් ඇතිවීමක් නෑ. ඇයි? තණ්හාව නිසා. තණ්හාව නිසා. මට මගේ කියන හැඟීමනේ අපි හැමදෙනා තුළම තියෙන්නේ. කොච්චර ලැබුණත් අපි සීමාවක් සහිත වෙන්නේ නැහැ. එවිට රජතුමා කියනවා අනේ ස්වාමීනි මට ඕවා තේරෙන්නේ. රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට මෙහිම කියනවා. රජතුමනි ඔබේ හිතවත් යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඔබට හිතවත් යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. එහෙම හිතමු. එක්කෙනෙක් නැගෙනහිර දිසාවෙන් එනවා. ඇවිල්ලා ඔබට කියනවා අර නැගෙනහිර දිසාවේ විශාල රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍ය හරිම ලස්සනයි. හරිම සස්ත්‍රීකයි. මීමැස්සෝ නැති මීපැණි පිරුණු වදයක් වගේ. බලන්නකෝ. මීමැස්සෝ නැති මීපැණි පිරුණු වදයක් වගේ. හරිම සස්ත්‍රීකයි. එහෙම කිව්වහම ඔබ මොකද කරන්නේ? මම ගිහිල්ලා ඒ රාජ්‍ය අල්ල ගන්නවා.
දැන් මේ කවුද කියන්නේ? රජතුමා කියනවා මම ගිහිල්ලා ඒ රාජ්‍යය අල්ලගන්නවා. ඒ විදිහට දකුණු දිසාවෙන්ද උතුරු දිසාවෙන්ද ඇවිල්ලා කියනවා. ඒ වගේම මුහුදෙන් එතරද ඇවිල්ලා කියනවා මේ විදිහට රාජ්‍යයන් තියෙනවයි කියලා. ඒ වෙලාවේ ඔබ කුමක්ද කරන්නේ? ඒ රාජ්‍ය පහම මම අල්ලගන්නවා. ඔව් මම මේ රාජ්‍ය පහම අත්පත් කරගන්නවා. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාට පැහැදිලි කරලා දෙනවා දැක්ක නේද? රජතුමනි ඔබට විශාල රාජ්‍යයක් තිබිලත් තව රාජ්‍ය පහක් අල්ලගන්නේ කොච්චර තිබුණත් මදි කියලා හිතෙන නිසා නේද? රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා. නකා පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සක් වැස්සත් තව එක කහවණුවක් තිබුණා නම් හොඳයි කිය. තෘෂ්ණාවෙන් ආසාවෙන් ඉන්න මිනිසුන්ට හිතෙන්නේ රජතුමා කියනවා ඔව් ස්වාමීන් වහන්සේ දැන් නම් මට හොඳටම තීරුණා. මෙහෙම පැහැදිලි කරනවා. දැන් නම් මට හොඳටම තීරුණා. දැන් මේ කතා සිද්ධිය පිළිබඳව හිතනකොට අපට පැහැදිලි කරනවා ඊටාම වැදගත් වූ කතාවක්. ජීවිතය කියන එක අස්තිරයි. ඒ වගේම ජීවත් වෙන මේ කාලේ ගත කරන කාලය තුල අපි කොපමණ ධනෙ රැස් කළත් වස්තුන් රැස් කළත් ඒ කිසිවක් අරගෙන යන්නේ නැහැ. ඒ සියල්ල අපි පසෙක තබලා අපි ගෙනියන්නේ කුමක්ද? කත්තබ්බං කුසලං කුසල් දහම් අරගෙන යන්නේ. ජීවත් වෙන කාලය තුල යනකොට යමෙක් යනකොට අරගෙන යන්නේ කරන හොඳ දේ කළා දේ හොඳ දේ අරගෙන යනවා. යමෙක් ජීවත් වෙන කාලය තුල නරක දේවල් රැස් කළාද ඒ නරක දේ අපි අරගෙන යනවා. ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතය කියන එක මහා වටිනා එකක්. මේ වටිනා වූ මනුස්ස ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා අපි වෑයම් කළ යුතුයි කියන ධර්ම පණිවිඩය තමයි ඔබට මේ ධම් දේශනාව තුළින් මා ලබා දෙන්නේ. ඒ නිසා රට්ටපාල මහරහතන් වහන්සේ රජතුමා අතර ඒ සංවාදය අපේ ජීවිතයට වැදගත් වෙන කාරණා 4ක් පැහැදිලි කරන්නට යෙදුනේ. සාමේ ධර්මයේ අපගේ මෙලව ජීවිතේ යහපත පිණිසම හේතු වේවා. මෙලව ජීවිතේ සැපවත් වේවා. සසරේ අපි ප්‍රාර්ථනා කරන පරම වූ සාන්තෝ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ පින අපට හේතු වේවා කියන ප්‍රාර්ථනාව අපි හැමදෙනාම සිද්ධ කරගනිමු. සාදු සාදු සාදු. අද ඓතිහාසික හෙය්යන්තුඩුව පුරාණ විහාරස්ථානයේ මේ උතුම් ධර්ම දේශනාමේ පින්කම් සිදු කරමින් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ විහාරාධිපති ගරු කටයුතු අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේ ඒ වගේම සතර පේරුවේ සියලුම දායකකාරකාදී පින්නතුන් අරමුණු හැටියට සිහිපත් කරනවා. විහාරස්ථානයේ එදා මෙදා කාලයේ වැඩ සිට අපවත් වී වදාළ අරුග්ගොඩ සෝනුත්‍ර ලොකු හාමුදුරන් වහන්සේ, මල්වානේ මේදංකර ලොකු හාමුදුරන් වහන්සේ, දොරගමුවේ පියදස්සී ලොකු හාමුදුරන් වහන්සේ, එවැගේම පොතානේගම ශ්‍රී සුදස්සී නායක සාමින්ද්‍රයන් වහන්සේ, පොතානේගම ශ්‍රී දීරානන්ද නායක සාමින්ද්‍රයන් වහන්සේ ආදී මේ විහාරයන්හි ආධිපත්‍ය උසලමින් වැඩ සිට අපවත් වී වදාළ නායක සාමින්ද්‍රයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මෑතදී මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ මතුගම ඥානරතන සාමින් වහන්සේ, ගලහිටියාවේ සිරිරතන සාමින්ද්‍රයන් වහන්සේ ආදී සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ වගේම එදා මෙදා කාලය තුල විහාරස්ථානයේ දායකත්වයේ දරලා ඒ වගේම මිය පරලෝකීය සතර පේරුවේ දායකකාරකාදී පින්වත් හැමදෙනාට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම විහාර සංවර්ධන සමිතිය, අභිනව සංඝාවාස කමිටුව, විසාකා කුලගණ සමිතිය, හෙය්යන්තුඩුව තරුණ බෞද්ධ සමිතිය, ශ්‍රී පියදාසී දහම් පාසල, බියගම් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු
සියලු දෙනාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාව අපි සිහිපත් කළ යුතුව පවතිනවා වත්මන් හෙය්යන්තුඩුව පුරාණ විහාරාධිපති ගරු කටයුතු අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම අපේ නායක සාමින්ද්‍රයන් වහන්සේගේ දයාබර පියාණන්ට මෑණියන්ට නිරෝගී සම්පත් දීර්ඝජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් ඒ වගේම මේ පින හේතු වේවා වාසනාව වේවා දෙවියන්ටත් මියගිය හැමටත් අපි හැමෝටමත් සංසාර භව ගමනේ ප්‍රාර්ථනා කරන පරම වූ සාන්තෝ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමට මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. සෑම දිනම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්තේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. අප්‍රමාණ ශාසනික සමාජීය මෙහෙවරක් මාවර මණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ඉටු කරන ශ්‍රී ධීරානන්ද පිරිවෙන් ආචාර්ය සිරිසුමන බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති බියගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පුතානේගම සුමන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි සාදුනාද පවත්වා ආශිර්වාද කරනවා. ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. සාදු සාදු සාදු. අපි තවත් සුළු වේලාවකින් ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕමල්පේ සුමන රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග පැවැත් වූ දහම් සාකච්ඡාවකට ඔබ එක් කරනවා. පෙරවරු 10ට අමාවැස්ස උදෑසන ධර්ම සාකච්ඡාවට හෙයන්තුඩුව පුරාණ විහාරයේදී ඔබ සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දර්ශනපති බලපිටියේ ශ්‍රී සීවලී මාහිමියන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මාවතගම පේමානන්ද මාහිමියන් වහන්සේ, ඒ වගේම සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක හෙයන්තුඩුව පුරාණ විහාරාධිපති පූජ්‍යපාද වැලමිටියාවේ සීලරතන නාහිමියන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනවා. පෙරවරු 10ට නැවත හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.